අයිබෝවන් ඔබට සුබ උදැසනක් ප්‍රාර්ථනා කරනවා. අද සෙනසුරාදා දවසේ සතියන්තයේ අපේ මුණ ගැහිම මේ විදිහට සිදු වෙනවා. මුලින්ම අපි සූදානම් වෙන්නේ අද දවසේ පුවත්පත්වලට අවධානය යොමු කරන්නට. අද 2022 ජූනි මාසයේ 9 වෙනිදා දවස රටම අරගලයට කොළඹට එන දවස කියලා තමයි සඳහන් වෙන්නේ. අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට පුවත්පත් කිහිපයකම. ඒ අනුව අපි මුලින්ම යන්න සූදානම් වෙනවා දිවයින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පත දවසේදී ප්‍රධාන සිරස්තල 3ක් ඉදිරිපත් කරනවා. ඒ අතරින් පළවෙනි සිරස්තලට අපි යන්න සූදානම් වෙන්නේ රටම කොළඹට අරගලය අද රොද බඳි. දිනෙන් දින රටේම ජනතාව පීඩාකාරී තත්ත්වයට ඇද දැමීමට වගකිව යුතු ආණ්ඩුව වහා ගෙදර යා යුතු බවට බල කෙරෙන රටම කොළඹට ජූනි 9 දෙවැනි තරගලය අද කොළඹදී රොද බැඳීමට නියමිතයි කියලා තමයි මේ සිරස්තලයෙන් වාර්තා කරන්නේ. මේ පිළිබඳව දැන් මේ මොහොත වන විට විවිධ මති මතාන්තර පහළ වෙමින් පවතින වේලාවක් පොලිස් ඇඳරි නීතිය පැනවීමේ තත්ත්වයත් එක්ක මේ කාරණාව කොයි පැත්තට ගමන් කරයිද කියන කාරණාව තමයි සිද්ධිය තමයි මිනිසුන්ගේ සිත් තුළ තිබෙන්නේ. කොහොම නමුත් අද උදෑසනත් අපි දැක්කා යම් පිරිස් මේ කොළඹ ප්‍රදේශයට කෙමෙන් ළඟා වෙන ආකාරය අද පාන්දර කාලය තුලත්. කොහොම නමුත් අපි යන්න සූදානම් වෙනවා දිවයින පුවත්පතේ ඊළඟ සිරස්තරයට. මාගාල් ඉන්ධන පොලිමේ තිරිසන්නු අචිරපුතු දැහැගනි. මේ ඉන්ධන පොලිමේදී සිදු කලහකාරී තත්ත්වයක් එක්ක තරුණයෙකුගේ මිය යාම සම්බන්ධයෙන් කරන ඉදිරිපත් කිරීම දිවයින පුවත්පත. මියගිය තරුණයාගේ පියා ජයසිකුරු මෙහෙයුමේදී මිය ගිහින් ගුරුවරයෙකු වූ අම්මාත් නැති වෙලා කියලා තමයි මේ තොරතුරේ සඳහන් වෙන්නේ. ඒ අනුව තවදුරටත් මේ සිරස්තලට අපි අවධානය යොමු කළොත් මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මාගාල්ල IOC ඉන්ධන පිරවුම්හලේ පොලිමේ තිබූ වැගන්ආර් මෝටර රථයකට ඉදිරියෙන් තවත් මෝටර රථයක් ඇතුළත් කිරීමට යාම සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඊයේ අලියොමයකට පමණ ඇති වූ ගැටුමක් දුරදිග ගොස් කඩු කිනිසියා තියුණු ආයුධවලින් පහර දෙමින් එක් අයෙකුමින් ගොස් තවත් දිනක තුවාල ලබා කරා පිටිශික්ෂණ රෝලට ඇතුළත් කර ඇති බව තමයි ගාල්ල වරාය පොලිසිය ප්‍රකාශ කරන්නේ. ඉතින් කොහොම නමුත් පවතින අර්බුදකාරී තත්ත්වයක් එක්ක පුංචි දෙයක් ඇති මිනිසුන්ගේ කෝපය වැඩි වෙන්නට ඒ අනුව මේ පොලිමේ එක වාහනයක් පොලිමෙන් පැනලා කරපු සිද්ධියකුත් එක්ක එය දුරදිග ගිහිල්ලා මෙවැනි බොහොම ඛේදාන්තකයක් අද දවසේදී අපිට වාර්තා කරන්න සිදු වෙලා තිබෙනවා. සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තල අතරට එකතුණු ප්‍රවෘත්තියක් බවට පත් වෙන්නේ මේ තරුණයාගේ මිය යාම සම්බන්ධයෙන්. අපි ඊළඟට යන්න සූදානම් වෙනවා ජපානයේ හිටපු අගමැති ඝාතනය කෙරේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න. එයත් අද දවසේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේ තිබෙන ප්‍රධාන සිරස්තරයක්. ජපානයේ වැඩිම කාලයක් අගමැති ධූරයේ සිට හිටපු අගමැතිවරයෙකු වෙන ශින්ෂෝ අබේ ඊයේ එරට නාරා නගරයේදී තුවක්කුවරුන් විසින් එල්ල කරන ලද තුවක්කුවරයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියේදී මිය ගියයි කියන ප්‍රවෘත්තිය තමයි අද දවසේදී වාර්තා වෙන්නේ. මේ අවස්ථාවේදී මේ වෙඩි තැබීමට ලක් වූ අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන්ම රෝහල්ගත කිරීමෙන් පස්සේ තමයි මේ ගිහිල්ලා තිබෙන්නේ. මේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා ඒ අවස්ථාවේදීම පොලිස් අත්අඩංගුවට ගන්න ආකාරයත් අද දවසේදී පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා ඡායාරූපත් සමගින්. ඒ සමගම තවත් ප්‍රවෘත්තියකට යන සූදානම් වෙනවා ඡායාරූප ප්‍රවෘත්තියකට. දිවයින පුවත්පත වාර්තා කරන්නේ අරගලයට සිව් දෙසින් සහාය කියලා තමයි මේ ඡායාරූපයත් එක්ක ඔබ දැන් මේ දකින්නේ එම ප්‍රවෘත්තිය. ආණ්ඩුව පන්නමු ක්‍රමයේ පෙරළුමු මෑන් සෙනසුරාදා කොළඹ පැවැත්වෙන ජන අරගලයට සමගාමී වන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සරසවි 23 කැලණි සරසවියේ සිට කොළඹට පාගම්බෙනින් පැමිණිය අයුරු කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. කොහොම නමුත් මේ තත්ත්වය පාලනය කරන්නට පොලිසිය එවැගේම හමුදාවේ පිරිස් යොදවා තිබෙනවා කියන කාරණාව දැන් අපි දන්න කාරණාවක්. කොහොම නමුත් සාමකාමීව මේ කළමනාකරණය කිරීමයි මේ මොහොතේ කළ යුතු වන්නේ. එහෙම නැතිනම් ජනතාවත් බොහොම පීඩාවෙන් ඉන්න වෙලාවක්. එවැනි මොහොතක වෙන වෙන ක්‍රමවලට මේ පිරිස පාලනය කරන්නට ගියොත් එහෙම තත්ත්වය බොහොම බරපතල වෙන්න පුළුවන්. බොහොම ඛේදාන්තකයන් අපිට වාර්තා කරන්න සිදුවේවි. එහෙම වුණොත් ඒක නිසා බොහොම සාමකාමීව මෙය කළමනාකරණය කිරීමට අවශ්‍ය අංශ කටයුතු කරනවා නම් තමයි ඊටමත් වටින්නේ කියන කාරණාව මේ මොහොතේදී අපි මතක් කරනවා. කොහොම නමුත් අද දවසේදී මේ රටටම කොළඹට පැමිණුවයි කියන කාරණාවත් එක්ක තවත් සිරස්තල කිහිපයක් සඳහන් කරනවා. ඒ ප්‍රධාන සිරස්තලයේ යටතේ කැරලි මල්දන ඒකකත් කැඳවා පොලිසිය ත්‍රිවිධ හමුදාව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර කර අත සියරුවෙන් වැඩිම ආරක්ෂක බට පිරිස අද කොළඹට කියලා තොරතුරු වාර්තා කරනවා. ඒත් එක්කම පාරවල් හරහා යකඩ බට යොදමින් පාරවල්
වසා තිබෙන ආකාරය අපිට මේ ඡායාරූප වලින් දැක ගන්න ඉඩකඩක් ලැබෙනවා දවසේදී දිවෙන පුවත්පත වාර්තා කරන තොරතුරුත් එක්ක. විරෝධතාකරුවන් කොළඹ මාර්ග කිහිපයකට ඇතුළු වළක්වන්නයි පොලිසිය කළ ඉල්ලීම ඉවතට මේ ප්‍රවෘත්ති අපි ඊයේ දවසේදී පුවත්පත් ඔස්සේ ඔබට ඉදිරිපත් කළ තිබුණු තොරතුරු අනුව සියත පත්තරේ වැඩසටහන තුලින් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම පොලිසිය ඉල්ලීමක් කරලා තිබුණා මේ එන පිරිස වළක්වන්නට විරෝධතාකරුවන් වළක්වන්නට අවසර ලබා දෙන්නට කියලා. නමුත් අධිකරණයෙන් ඒ පිළිබඳව ඒ අනුමත කරලා තිබුණේ නැහැ කියන කාරණාව ඊයේ දවසේදීත් අපි ප්‍රකාශ කරා. විදුලි බිල වෙනස් වෙයි මුද්‍රිත කොළ මින් පසු නැහැ. මුද්‍රිත බිල්පත් සඳහා වෙන මුදල අවම කරගන්නට මෙතෙක් විදුලි බිල්පත් නිකුත් කළ ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක කරන පරිදි වෙනස් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කළා තිබෙනවා. ඒ අනුව ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් විදිහට SMS එකක් විදිහට විදුලි බිල ඉදිරියේදී ලැබීමට නියමිතව තිබෙනවා කියන කාරණාව තමයි මේ සඳහන් වෙන්නේ. ඒ නිසා දැන් හොඳ තීරණයක් කියලා සඳහන් කරන්න පුළුවන්. මොකද කොළ නැති නිසා එහෙම නැත්නම් මේ වෙනකොටත් මේ සඳහා අවශ්‍ය වෙන මුද්‍රිත බිල්පත් සඳහා කරන කොළ නැතිවීම කියන ප්‍රශ්නය කෙසේ වුණත් එය අනවශ්‍ය කාරණාවක් විදිහට බැහැර කරන්න පුළුවන්. මොකද වර්තමාන වෙනකොට හුඟක් ආයතනවල බොහෝ රටවල් භාවිතා කරන ක්‍රමවේදයන් බවට පත් වෙලා තිබෙන්නේ මේ කොළ භාවිතය ඉවත් කිරීම. එය පරිසරයටත් සිදු කරන යහපත් දෙයක් වෙනවා. කොළ නිෂ්පාදනය කරන්නට ගස්වල කපන්න සිදු වෙනවා. මේ කියන කාරණාවලුත් එක්ක හොඳ ක්‍රමවේදයක් මේ විදිහටම ඉස්සරහට යන්න හැකියාවක් තිබෙනවා නම් මේ අරුබ්ධකාරී තත්ත්වයන් වලින් මිදුණට පස්සෙත් විදුලි බිල වෙනස් වෙයි මුද්‍රිත කොළ නැහැ. ඊට පස්සේ ඔබට එන්නේ කෙටි පණිවිඩයකින් ඔබේ විදුලි බිල්පත. එමනම් තවත් සිරස්තල කීපයකට අපි අවධානය යොමු කරමු මේ උදෑසන. පින්කම් ගෙදරදී බහින් බස්සු පොහොට්ටු මන්ත්‍රී අහසට වෙඩි තබා පලා ගිහින් කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. දිවයින පුවත්පතයි යත් වාර්තා කරන්නේ. ඔය මන්ත්‍රීවරු ජනතා නියෝජිතයින් කරන දේවල් ඉතින් පින්කම් ගෙදරකට ගිහිල්ලත් එතනත් ප්‍රශ්නයක් ඇති කරගෙන අවසානයේදී අහසටත් වෙඩි තියලා තමයි පලා ගිහිල්ලා තියෙන්නේ මේ මන්ත්‍රීවරයා. පළමු ශ්‍රේණියේ ආයුධම්පත් කාලය දීර්ඝ කළේ නව වසරට අලුත් අවුරුද්දට පළවෙනි වසරට දරුවන් බඳවා ගැනීමේ ආයුධම් පත්‍ර කාලය දීර්ඝ කිරීමක් කරලා තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. අද විරෝධතාවලට කතෝලික සභාවේ සහාය ලබා දෙනවායි කියලා සිරස්තලයක් අද දවසේ දිවයින පුවත්පත ඉදිරිපත් කරනකොට කතෝලික සභාව පමණක් නෙවෙයි මේ මොහොත වෙන විට විවිධ ආයතන විවිධ සංවිධාන විවිධ එකමුතුන් මේ අරගලය සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙන්නට කැමැති කියන කාරණාව සහ සඳහා එකතු වෙනවා කියන කරුණු කාරණා ඉදිරිපත් කරලා තිබෙනවා කියන එක අපිට තනින් තනින් වාර්තා වෙනවා විවිධ ස්ථානවලින්. බැංකු ණය සහන දෙන්න චක්‍ර ලේඛනයක් ශාම්නුවන් ගණේවත් වාර්තා කරන තවත් තොරතුරක් බැංකු ණය සහන දෙන්න අලුතෙන් චක්‍ර ලේඛනයක් ඉදිරිපත් කරලා තිබෙනවා කියන කාරණාව. කොන්දොස්තරලා ඉතුරු සල්ලි ගිලති. කොන්දොස්තරලා ඉතුරු සල්ලි ගිලති. මේ දැන් වැඩි වෙලා තිබෙන්නේ බොහොම ඉහළ මට්ටමක තිබෙන්නේ ප්‍රවාහන සේවයේ බස් වලින් අය කරගන්න ගාස්තුව. එහෙම වෙලා තියෙනකොටත් රුපියල් 2 3 5 10 දක්වාත් මේ වෙනකොට ඉතුරු සල්ලි ලබා දීම සමහර කොන්දොස්තර මහත්වරු සිදු කරන්නේ නැහැ කියන කාරණාව තමයි මේ සටහන් වෙන්නේ. ඒ අනුව බස් රථ තුලත් බොහෝ කලහකාරී තත්ත්වයන් නැති වෙනවා මේ ඉතුරු සල්ලි නිසා කියන කාරණාවත් දවසේදී මේ ලිපියත් එක්ක දිවෙන පුවත්පත වාර්තා කරනවා. දුම්රිය ගාස්තු ඉහළ නැගී දැනට පවතින දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව අනිද්දා 11 වෙනිදා සිට ඉහළ දැමීමට රජය තීරණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. අවම ගාස්තුවක් තිබුණු එකම ප්‍රවාහන සේවය බවට පත් වෙලා තිබුණේ දුම්රිය. එයත් ඔන්න දැන් 11 වෙනිදා ඉඳලා යලිත් මිල ඉහළ දමනවා කියන කාරණාව තමයි මේ වාර්තා වෙන්නේ. මිනිසුන්ට දැන් දුම්රිය ගමනත් ලේසි පහසු නැති තත්ත්වයක් බවට පත් වෙන කාරණාවක් තමයි මේ කියන්නේ. ෆාමසි අද වැහි කියලා තවත් සිරස්තලක් එකතු කරනවා. දියුණු පුරා පිහිටි පෞද්ගලික ఔෂධ අලවිසල් අද වසා තැබෙන බව පෞද්ගලික ඖෂධ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා කියන කාරණාව දිවයින වාර්තා කරනවා. කොළඹ දන්තරෝහල දින 6ම වැඩ මේ කාරණාව හා සම්බන්ධව කතා කරනකොට දීර්ඝ ලිපියක් අද දවසේදී දිවයින පුවත්පත් තුල තිබෙනවා ඇතුළු පිටුවල. එහි සඳහන් කරලා තිබෙන්නේ විශේෂයෙන්ම දන්තරෝහලේ වැඩ කටයුතු ප්‍රශ්නකාරී තත්ත්වයන් කොයිතරම් තිබුණත් දිගින් දිගටම එහි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන ගියා කියන කාරණාව වැඩ කරන දින 5 තුල සම්පූර්ණ දිනේ පුරාම වැඩ කටයුතු සිදු කරා. ඒ වගේම සෙනසුරාදා දවසේදී වරුවක් ජනතාව වෙනුවෙන් සේවය ලබා දුන්නා කියන කාරණාවත් එක්ක දින 6ක් තමන්ගේ සේවාව දරුව සමාජ වෙනුවෙන්
මිනිසුන් වෙනුවෙන් ලබා දුන්නා කොළඹ දන්ත රෝහල කියන කාරණාව තමයි මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ අධ්‍යක්ෂකවරයාගේ අදහස් දැක්වීම කිහිපකුත් එක්ක. ජනක රත්නායක ඉන්ධන මිල ගණන් කිව්වේ හරි අධ්‍යයනයක් නැතුව තෙල් සංස්ථාව කියනවා කියලා කියනවා. කෝප් කමිටුව හරහා කරපු ප්‍රකාශයන් පිළිබඳව මේ කියන කාරණාව පිළිබඳව අපි පොඩ්ඩක් ඇතුල් පිටුවට ගිහිල්ලා තොරතුරු හොයලා බලුවොත් එක මෙන්න මේ විදිහටයි සඳහන් වෙන්නේ. කනිත් තෙල් ආයනන වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කරන ලද ප්‍රකාශය ඉන්ධන සම්බන්ධයෙන් අධ්‍යයනයකින් තොරව ප්‍රකාශ කළ එකක් ඇයි ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා කියලා සඳහන් වෙනවා. ඉන්ධන ලීටරයක් පවතින මිල වඩා රුපියල් 200ක් 250ක් අඩු කර පාරිභෝගිකයාට ලබා දිය හැකි බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කෝප් කමිටුවේදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ පිළිබඳව කරුණු දක්වමින් තෙල් සංස්ථාව මේ නිවේදනය නිකුත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි මේ වෙලාවේදී මේ අවස්ථාවේ අදහස් දක්වපු මේ පුද්ගලයා ප්‍රකාශ කළ හිටියේ ජනක රත්නායක මහත්මයා කිව්වේ මේ පිළිබඳව Taman පෞද්ගලිකව මේ වගකීම බාර ගන්නවා. ඒක වගකීමෙන් යුතුව කරන ප්‍රකාශයක්. මේ සියලුම වියදම් නැව් වලට යන ගාස්තු ඒ ආදී සියලු දේවල් සොයා බලලා ඒ අනුව තමයි මේ ප්‍රකාශ කරන්නේ කියන කාරණාව. කොහොම නමුත් මේ පිළිබඳව කරුණු තහවුරු කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තු පොදු ව්‍යවහාර පිළිබඳව කාරක සභාවට කෝප් කමිටුවට හෝ වෙනත් ඕනෑම ආයතනයකට පරීක්ෂණ වෙනුවෙන් සහභාගී විය හැකි බවද තෙල් සංස්ථාවෙන් කියනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම නමුත් ඉතින් අක්‍රමිකතා කියන දේවල් එක්ක ප්‍රශ්නකාරී තත්ත්වයන් ගොඩක් මේ තැන්වල තියෙනවා කියලා අපිට තේරෙනවා. මොකද තෙල් සංස්ථාව දැන් ඊයේ දවසේදී ප්‍රධාන සිරස්තර සියල්ලම පාහේ පුවත්පත්වල වාර්තා කරලා තිබුණේ තෙල් සංස්ථාවට තෙල් ලබා ගන්නට මුදල් නැහැ කියන කාරණාව. හැබැයි මෙච්චර මේ පොලිමේ ඉඳලා මෙච්චර වැඩි ගාණකට මිනිස්සු තෙල් ලබා ගන්නේ ණයටද නිකන්ද නැහැ. එහෙනම් ඇයි තෙල් සංස්ථාවට සල්ලි නැහැ කියලා කියන්නේ මේ වෙලාවේ? ඩොලර් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ලංකා මුදල් රුපියල් නැහැ කියලා තමයි වුන් ප්‍රකාශ කරන්නේ මේ වෙලාව වෙනකොටත්. එහෙනම් මොනවද මේ සල්ලි වලට සිද්ධ වෙන්නේ කියන කාරණාව මීට වඩා ටිකක් දරුණුවට හොයා බලන්න සිදු වේවි. අපි දිවයින පුවත්පතේ තොරතුරු ඔබත් එක්ක ඒ විදිහට බෙදා හදාගත්තේ අද දවසේදී. අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා ගමන් කරන්න. විරාමයෙන් පස්සේ තවත් ජාතික පුවත්පත් කිහිපයකම තිබෙන තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙනවා සියත පත්තරේ තුලින්. සියත මොනින් ෂෝ අද සතියන්තයේ අපි ඔබ මුණ ගැහෙන්නේ පුවත්පත්වල තොරතුරුත් එක්ක. දිවයින පුවත්පතේ අතුල් පිටුවට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පුවත්පත් ගන්න මොහොතක මේ පුවත්පත්වල තිබෙන තොරතුරු බලන වෙලාවට හිත රිදෙන හිතට ආවේගයක් එන කාරණා තමයි බොහොමයක්ම අන්තර්ගත වෙලා තිබෙන්නේ, එකතු වෙලා තිබෙන්නේ රටේ තිබෙන වර්තමාන තත්ත්වයත් එක්ක. යතුරුතර මෙන්න මේ වගේ ලිපියක් අද දවසේදී එකතු කරලා තිබෙනවා දිවයින පුවත්පත. ජීවිත 3ක් ඉසර සෙවණක් කිල්ලයි දරුවා නිදි කර තබන්නේ ලීමැස්සක මවක් කඳුළු සලනවා කියලා ආරංචි වෙනවා. ලිපියක් වාර්තා වෙනවා. සිය ජීවිතය ගැටගසා ගැනීමට නොහැකිව ජීවත් වීම අභියෝග වලට සිය නිවසට ඉටිරි දුරින් වට කරගෙන ආදරණීය බිලිඳිය ලීමැස්සක් උඩ නිදි කරන අසරණ ජීවිත 3ක් සම්බන්ධයෙන් හෙම්මාතකම බලත්ගමුව ප්‍රදේශයෙන් අසන්න ලැබෙනවා කියලා තමයි කියන්නේ. හෙම්මාතකම ගම්පොළ මාර්ගයේ ගමන් කරන විට හමු වන අඹුලුවාව පාමුල බලත්ගමුව ගමේ ජීවත් වෙන මේ අසරණ පිරිස පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. තමන්ට කරගෙන ගියපු රස්සාවත් මේ තියෙන කුලි වැඩවත් කරගන්නට ඉඩ කඩක් නැහැ කියලා තමයි ඒ පියා ප්‍රකාශ කරන්නේ. ඒක නිසා මේ පිරිස දින ගණන් බඩගිඩි ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. දරුවට දවස් කිහිපයකින්ම කැස්සක් තිබිලා තියෙනවා. බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැතුව මේ ඊට පස්සේ දවස් 3කට විතර පස්සේ බෙහෙත් ටිකක් කරගෙන තිනවා. නමුත් තාමත් බබාට සනීප මදි කියලා තමයි කියවෙන්නේ. ඉතින් මේ වගේ අසරණ ජීවිත පිළිබඳව නිරන්තරයෙන්ම මේ පුවත්පත්වල තොරතුරු වාර්තා වෙනවා. මේ වාර්තා වෙන ප්‍රමාණය පමණයි වාර්තා නොවන දේවල් කොයිතරම් තිබෙනවද? පොඩ්ඩක් ළඟපාත ඉන්න මිනිසුන් පිළිබඳව අවට ප්‍රදේශවාසීන් පිළිබඳව හැකි ලෙසින් සොයා බලන්නට වෙලාවක් වෙන් කර ගන්න ඕන චුට්ටක් වටිනවා. මොකද හැමෝම ඉන්නේ පහසුතාවයක තමයි. නමුත් ඔබට වඩා අසරණ වුණු ජීවිතය ජීවත් කරව ගන්න විදිහක් නැතුව ඉන්න මිනිස්සු ඕන තරම් ළඟපාතම ඉන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඔබේ අවධානය යොමු කරන්න මෙවන් වූ මොහොතක. ඒ අතරතුර අපි යන්න සූදානම් වෙනවා තවත් කාරණාවකට. ජනපීඩක ආණ්ඩුව පළවා හරින්නේ මල බෙර වයමින් ගිනිගත් හේන උද්ඝෝෂණය. ජනපීඩක ආණ්ඩුව පළවා හරින ලෙස බල කරමින් පෙරේදා දවසේදී ගිනිගත් හේන රංජුරාව මන්සන්දියේදී උද්ඝෝෂණයක පිරිසක් නිරතුණයි කියලා තොරතුරු වාර්තා වෙනවා. ඩීසල් ලීටරේ රුපියල් 1200ට වික්ක කළුකඩ බුදලාලි කූඩු. යාපනයේ රෝහල් පාරේ වෙළඳසැලක ඩීසල් ලීටර 1000 රුපියල් 1200 බැගින් අලුත් කරමින් සිටි පුද්ගලයෙකු හා ඔහු සතුව තිබුණු ඩීසල් ලීටර 300ක් යාපනයේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ.
මේ වගේ වෙලාවක Tamanගේ ගාන හොයා ගන්නට මිනිස්සු මේ තරම් අසීරුතාවයට පත්වලා ඉන්න මිනිසුන්වත් සූරා කරනවායි කියන කාරණාව මේ තුලින් අපිට දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ සමහර පෝලිං වැඩි වෙන හේතුවක් බවට පත් වෙනවා සමහර මිනිසුන්ගේ මෙවැනි ක්‍රියාදාමයන්. Tamanගේ වාහනේට තෙල් ටික ගහගෙන ආපහු පිටිපස්සෙන් ඇවිදilla ඒ ටික ඉවත් කරගෙන ඒවා කළු කඩ විදිහට ලොකු ගානකට විකුණලා තවත් තෙල් ටිකක් එකතු කරගන්න මිනිස්සු පවුලෙමට එකතු වෙනවා. ඉතින් මේ ක්‍රමවේදීනුත් එක්කත් මේ තියෙන පීඩනයන් තවදුරටත් වැඩි වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඕකයි තත්වයේ කවි පන්තියට අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ. අරඹා දෙවැනි පාරත් යලි අරගලය අද කොළඹදී පෙන්නනවලු ජන බලය මොන පැත්තට යයිද කියලා ප්‍රතිඵලය පාලකයන්ගේ රත් වී ඇත ඉහ මොලය. ඔය විදිහට තමයි දිවයින ඕකයි තත්වයේ කවිය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අතරතුර අපි යන්න සූදානම් වෙනවා දිවයින පුවත්පතේ තවත් විශේෂ ලිපියකට කතු වැකියට අවධානය යොමු කරන්නට. විසම්මුතියට ඇති අයිතිවාසිකම කියලා තමයි අද දවසේදී දිවයින කතු වැකිය නම් කරලා තිබෙන්නේ. ඇඳරි නීතිය දමා වාර නියෝග ගැන කඩාකප්පල් නොකළහොත් අද පැවැත්වෙන මහජන උද්ඝෝෂණය බෙහෙවින්ම සාර්ථක වනවා ඇත. මහජන උද්ඝෝෂණය කඩාකප්පල් කර හැකි මර්මස්ථාන කිහිපයක් තිබේ. විරෝධයට ජනයා රැස්වන තැනදී පහර දී ඔවුන් එලවා දමා විරෝධතාවය කඩාකප්පල් කළ හැක. විරෝධතාවය පැවැත්වෙන තැනට මහජනයා පැමිණි විට ඔවුන් එන බස් වලට හෝ පෙළපාලි වලට පහර දී ඒ කඩාකප්පල් කළ හැක. මේ අද දවසේ සිදුවෙන්න පුළුවන් සිදුවීම් තමයි සටහන් වෙන්නේ කතු වැකිය තුල. මේ සියලු බාධක බෙදගෙන මිනිසුන් 30-40000ක එක්තැනකට රැස් වූ විටම රැස්වීමේ බලය පරමාණු බෝම්බ භාගයකට බලයකට සමානය. මේ රටේ මිනිස්සු ගිනි ගහන ප්‍රශ්න මාලාවක් හිස් මත තබාගෙන මාස ගණනාවක් ඉවසූහ. මිනිසුන් ඉවසන ක්‍රමවේදයක් තිබේ. පළමු කොටම ඔහු ඉවසීමේ සීමාව ඉවසති. දෙවනුව ඒ සීමාව ඉවර වෙන තැන යලි ඉවසති. තෙවනුවද එසේමය. ඒත් මේ සෑම ඉවසීමේ කඩයිමකදීම කිසියම් පිරිසක් ඉවසීම අත්හරී. එසේ ඉවසීම අත්හරින මිනිසු ස්වයංකීය ප්‍රශ්න निराකරණය කර ගැනීම සඳහා හිංසාවාදය මෙන්ම අවිහිංසාවාදයද තෝරා ගනිති. මේ විදිහට දීර්ඝ කතු වැකියක් අද දවසේදී දිවයින පුවත්පත ඉදිරිපත් කළ තිබෙනවා. මිනිසුන්ගේ පීඩනයත් එක්ක අද දවසේදී මිනිසුන් මේ උද්ඝෝෂණයත් සමගින් එකතු වීම කියන කාරණාව මුල් කරගනිමින්. ඔය අතරතුරේදී අපි යනවා කාටුන් එකකට විරෝධතා කියන අත මහජනතාවගේ මහජනතාවගේ එකමුතුව හිර වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා වගේ රුවක් තමයි අපිට පේන්නේ. තරු 20 වෙන බොහොම පීඩාවකට පත් වෙලා තිබෙන ආකාරයක් සහ බය වෙලා තිබෙන ආකාරයක් ඉදිරිපත් කරනවා කාටුන් එක තුල. කාටුන් එක ළඟින්ම තියෙනවා ආතාපේ කවිය 70% දක්වා උද්දමනේ යන්නට නියමිතය කියලා රජගමනේ නන්දලාල් මහ බැංකුවේ කියන විට ආතා අපේ කීවා හොඳ කතාවක් පඩිපත එක තැනය බඩු මිල වැඩි වෙනවා උහුලා ගන්න බැරි තරමට දුක දෙනවා පෝලිම් වල ඉඳින ජනයා විඳවනවා පාලකයෝ නොදැක්කාමෙන් නිදියනවා. පාලකයන්ට ඒවා පේන්නේ නැහැ. පාලකයන්ට නිින්ද ගිහිල්ලා. ඒක තමයි රටට වෙච්ච හෙනය බවට පත් වෙලා තිබෙන්නේ. පාලකයෝ නිදි මිනිසුන්ගේ දුක උන්ට දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඔය අතරතුරේදී අපි යන්න සූදානම් වෙනවා තවත් කාරණාවකට. ඒ තමයි බලධාරීන්ගේ අවධානයට කියලා ලිපියක් ඉදිරිපත් කරනවා. අපිත් ඒ ලිපිය ඔබට ඉදිරිපත් කරනවා දවසේ සියත පත්තරය තුලින් දිවයින පුවත්පත ඉදිරිපත් කරන මේ බලධාරීන්ගේ අවධානයට කියන ලිපිය. මෙන්න සතොස අමන වැඩක්. උරාරගෙන එන්න බැරි නම් එළියට යන්න විදුලිය කපන වෙලාවට බඩු දීමත් නවත්වයි පාරිභෝගිකයන්ගේ ඇඟටත් කඩාපණි. මේ දේවල් සාමාන්‍යයෙන් සිදු වෙනවා මේ සමහර තැන්වලදී. බොහෝ සතොස භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන අයට උරුණමැති බව පවසමින් අපහසුතාවයට පත් කරන බව පාරිභෝගිකයෝ ඊයේ ප්‍රකාශ කරා කියලා කියනවා පුවත්පතට. මාකොළ සතොස වෙත ගිය 15 වෙනි දරුවෙකු හට උරුණමැති නිසා උරු රැගෙන ලෙස පවසා ඔහු අපහසුතාවයට පත් කළ පුවතක් ඊයේ වාර්තා වෙනවා. එම දරුවාට කලන්තයක් හැදුණා කියලා තමයි මේ ලිපියේ කියවෙන්නේ. පසුව දරුවා සතොස් අසල වෙනසලකින් උර ඉල්ලාගෙන ගොස් භාණ්ඩ මිලදීගෙන තිබෙනවා. බොහෝ සතොස් වල විදුලිය විසඳු විට භාණ්ඩ නිකුත් නොකරන බවත් ජනතාව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වෙළඳසැල තුල සේවය කරන සේවක සේවිකාවන් කිසිදු ප්‍රියමනාපභාවකින් නොමැති බවත් ඔවුන් සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. රජයේ වගකිව යුතු ස්ථානයක් වන සතොස් තුලින් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය ගැන වහා සොයා බලනවායි වගකිව යුතු නිලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටිනවා. සමහර තැන්වලදී මේ දේශපාලඥයන්ටම
දොස් කියඳලා හරියන්නේ නැහැ සමහර දේවල් වලදී නිලධාරීන්ට තියෙන වගකීම් වුන් ඉටු කරනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. එවැනි නිලධාරීන්ගේ සොයා නොබැලීම් ඔවුන්ගේ කටයුතු හරි ලෙසින් සිදු නොකිරීම නිසා මේ වගේ තැන්වල මේ වගේ අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා ඔන්න සතුස ගැන හොයා බලන්න අවශ්‍ය කට්ටිය හොයලා බලන්න. බෙම්පියා කාටුන් එකට අපි යමු දැන් දිවයින පුවත්පතේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියනවා පෙට්‍රල් ඩීසල් ලීටරේ රුපියල් 250ට දෙන්න පුළුවන් කියලා. ඉතින් චාලි අයියේ ඒ දවස්වල කිව්වේ පෙට්‍රල් ලීටරයකින් රුපියලක් පාඩුයි කියලානේ. බෙම්පියෝ ඒවා දේශපාලෝයි නිලධාරීනුයි අපිව අන්දන්න කියපු කතා. ඒ අය ඉතින් හැමදාමත් උත්සාහ කරන්නේ මිනිස්සු අන්දන්න. හැබැයි ඒ අන්දීම හැමදාම අන්දන්නන් සිද්ධ වෙන්නේ නැති වෙයි. ඒක නිසා ඒ බවත් හොඳට අවධානයෙන් යොමු කරගෙන ඉන්න. මොකද දැන් ඉන්න මිනිස්සු හරි වෙනස්. ලංකාදීප පුවත්පතයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රථම සිරස්තලය බවට පත් වෙන්නේ ඊයේ දවසේදී තෙල් පොලිමේ තරුණ ඉංජිනේරුවරයාගේ මරණය සම්බන්ධයෙන් තෙල් පොලිම තරුණ ඉංජිනේරුවා බිලිගනී පහර දී කපා කොටා මරලා 8ක් අත්අඩංගුවට 3ක් රෝහලේ. මේ පිළිබඳව අපි ටිකක් දීර්ඝව කතා බහ කරා. දිවෙන පුවත්පතත් දිවෙන පුවත්පතේත් ලංකාදීප පුවත්පතේ අනිත් පුවත්පත් කිහිපයකමත් ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙලා තිබෙනවා මේ කියන කාරණාව. ඉතින් අපි මේ කාරණාව කතා කරපු වෙලාවේ ඒහා සම්බන්ධ අපේ ප්‍රවෘත්ති අංශය සකස් කරපු වාර්තාවකටත් ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊයේ දවසේ සිදු වුණු මේ සිද්ධිය පිළිබඳව මෙන්න මේ විදිහේ තොරතුරුකුත් අපිට ඔබට ඉදිරිපත් කරන්න ඉඩකඩක් තිබෙනවා. මේ පුවත්පත්වල තොරතුරුත් එක්ක එකතු කරලා. ගල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවු පළකදී තරුණයෙකු ඝාතනය කිරීමට අදාළව පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාද ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ රාත්‍රියේදී ඉන්ධන පොලිමට ආ පිරිසක් පොලිම් පැනීමේ සිදුවීමක් මුල් කරගනිමිනුයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. ඉන් ගල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචි අමිල සාලින්ද නැමැති 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දින 5කට පසු බණ්ඩාරගම පානදුර මාර්ගයේ පිරුම්හලට ඉන්ධන ලැබීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ ඇතැම් පිරිස් විවිධ තර්ජන කරමින් මුදල් වලට වාහන පෝලිමට එක් කිරීමට විරෝධය පළ කරමින්. නොකනොබීදී අපි දවස් 7ක් වෙනවා. මේ කානුවල නිදිය ගන්න. පළවෙනි තෙල් එක ආව ඒකට ගහන්න බැරුණා. අප ගහ ගාව ඇවිල්ලා නැවතුණා. ඊට පස්සේ මෙතන බලන් හිටියා බයිසිකල්. ඊට පස්සේ එහෙම මෙහෙන් දාගෙන ගහගත්තා. උන් ගහගෙන ලෙවල් වලට ගියා අපි මෙතන. ඉන්ධන ගැටලුවක් මුල් කරගනිමින් බලංගොඩ ප්‍රදේශයේද උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. දින 7කින් පසුවයි බලංගොඩ පිරුම්හලට ඉන්ධන ලැබී තිබුණේ. එල්ලීට තුල ගහන්න හජ වෙන්න නෙමෙයි මේකල දැනගන්න ඕනේ සාමාන්‍ය මිනිස්සු අපි වරදක් කළත් නැහැනේ අපි කාටවත් ණය වුණෙත් නැහැනේ අන්තිම අපිට මොන කෙලින්නේ ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් මහනුවර ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද විරෝධතාවයේ නිරත වුණා. තෙල් නැහැ කියලා සෙට් අයිතිකාරයා කියනවා. එහෙනම් කොහොමද අපි වැඩ කරන්නේ? ගල්ගමු නගරයේ ඇති සමූපකාර IOC ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීමට ජනතාව දින 7ක් පුරා පෝලිමේ රැඳී සිටිනවා. ඒ ටෝකන්ද අතතිවයි. කෙසේ වෙතත් ජනතාව පෝලිම්වල රැඳී සිටියත් නගරයයි කියාගන්නා පිරිසක් ඉන්ධන හල ආක්‍රමණය කරමින් තම පාලනයටගෙන ඔවුන්ට අවශ්‍ය පුද්ගලයින්ට ඉන්ධන ලබා දීම සිදු කරන බවටයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් පෝලිම්වල රැඳී සිටින ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. අදත් රට පුරාම දිගු ඉන්ධන පෝලිම්.
අයියා ගෑන ලස්සන්ට වෙතනින් දැම්ම දැන්. නිකම් ওই බ්ලොක් එක හදාගත්තේ. මේ අතර බදුල්ල ඉන්ධන පෝලිමක අද පුද්ගලයෙකු රෝගී වී බිම ඇද වැටී තිබෙනවා. අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා 1990 ගිලන් රථයකින් රෝහල්ගත කිරීමටයි එහි සිටි පිරිස කටයුතු කළේ. खनिज तेल नीतिगत සංස්ථාවට ඩොලර් වලින් ගෙවීම් සිදු කර ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා. එලෙස තමන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කැමති ආයතන හා පුද්ගලින්ට ඒ සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය පෝරමය ಖನಿಜ තෙල් සංස්ථාවේ වෙබ් අඩවියට ගොස් ලබා ගත හැකියි. මේ අතර IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අද සහ හෙට දිනේ සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා. සිය ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳුදා සිට නැවත සිදු කරන බවයි එම සමාගම පවසන්නේ. ඉන්ධන ගැටලුවත් සමග මේ වන විට ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඇන හිට අවසන්. මේ නිසා ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. බස් ධාවනය වගේම දුම්රිය ධාවනයත් අඩාලයි. රට ඇදෙන්නේ නැහැ මුන් ඉන්නක මුන් යන්න ඕනේ කොන්ද පන්න නැති උන් ටිකක් ඉන්නේ උන්දල කන්න දෙන්නේ අපේ ළමයිට කන්න දෙන්නේ බෑ මේ නාලාවන්නේ මචන් නාගෙන ඉන්න ඕනේ වැඩට ඇයි ඉතින් ඉන්ජින් එන්න දෙන්නේ එන්න විදියක් නැහැ නේ කොහොමද එන්නේ රට තත්ත්වය ඕම තමයි ඉතින් මේ අතර පවතින තත්ත්වයේ හැමුවේ දුම්රිය ගාස්තුව ඉහළ නංවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අවම ගාස්තුව සටහන් වන්නේ. හොඳයි ඒ පෝලිං වල තත්ත්වය මරණයක් සිදු වෙලා තිබෙනවා. ඒ අතරතුර මිනිස්සු ඉතාමත් අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ප්‍රශ්නකාරී තත්ත්වයක් නැති වෙලා තිබෙනවා. ওই සියලු කාරණාත් එක්ක මේ වෙලාවේ අපිට තවත් අලුත් ප්‍රවෘත්තියක් ලැබෙනවා. පොලිස් ඇඳරි නීතිය ඉවත් කිරීම හා සම්බන්ධව ඊයේ දවසේදී ඇඳරි නීතිය පැනැව්වා සීමාවක් නැතුව. දැන් මේ ප්‍රවෘත්තිය මෙන්න මේ විදිහටයි ඉදිරිපත් කළ තිබෙන්නේ. පොලිස් මුලස්ථානයේ කොළඹ ශ්‍රී ලංකාව මේ අපිට යොමු කරනවා. පොලිස් ඇඳරි නීතිය ඉවත් කිරීම. බස්නාහිර පළාතේ පහත සඳහන් පොලිස් කොට්ටාශයන්හි සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි 2021/7 දින පැය 21 සිට නැවත දැනුම් දිනතුරු පනවනු ලැබූ පොලිස් ඇඳරි නීතිය 2021/7 දින පැය 8ට ඉවත් කරනු ලැබේ. ඒ කියන්නේ උදෑසන 8ට ඉවත් කරයි කියන කාරණාව තමයි මේ කියන්නේ. අද උදේ 8ට ඇඳරි නීතිය අවසන් කරනවා කියන කාරණාව දැන් වෙලාව 7යි කාලයි. උදේ 8ට ඇඳරි නීතිය ඉවත් කරනවා. ඒ කොට්ටාස කිහිපයක් සඳහන් කරලා තිබෙනවා. මීගම කොට්ටාශය, කැලණිය කොට්ටාශය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ උතුර කොට්ටාශය, කොළඹ දකුණු කොට්ටාශය, කොළඹ මධ්‍යම කොට්ටාශය. යලිත් තතාවක් අපි මතක් කරොත් එහෙම ඊයේ පැනවපු ඇඳරි නීතිය අද උදෑසන 8ට ඉවත් කරනවා කියලා තමයි මේ පොලිස් ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ පොලිස් ඇඳරි නීතිය ඉවත් කිරීම සම්බන්ධව. අපි ඊට පෙර ආතුව ඔබට ඉදිරිපත් කරමින් සිටියේ මේ අධික පෝලිම් තත්ත්වයක් එක්ක පත්වලා තිබෙන අපහසුකාරී තත්ත්වයන් ඒත් එක්කම තෙල් පෝලිමේ හිටපු තරුණයෙක් ඊයේ දවසේදී මරණයට පත් වුණා කියන කාරණාව. ලංකාදීප පුවත්පත දවසේදී තවත් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරනවා. නාමල්ගේ බිරිඳ පුතා ප්‍රංශයට හිටපු ඇමති නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිනි රාජපක්ෂ ඇගේ දරුවා ඊයේ අලුයම සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගිහිල්ලා කියලා තොරතුරු වාර්තා කරනවා. ඇගේ දරුවා සහ තවත් කීප දෙනෙක් ඊයේ අලුයම 12:05ට කටුනායක ගුවන්තොටුපොළේ සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානාවකින් සිංගප්පූරුව බලා ගිහිල්ලා තිබෙනවා කියලා කියනවා. ඇය සහ දරුවා කටුනායක ගුවන්තොටුපොළට ඇරලීම සඳහා නාමල් රාජපක්ෂ මහතාද ගුවන්තොටුපොළට ආවා කියලා ලංකාදීප පුවත්පත කියනකොට තවත් තාත්තා කෙනෙක් එනවා පාරට. මේ ප්‍රවෘත්ති අද දවසේ පුවත්පත දකිනකොට අපේ හිතත් කඩන් වැටුණා. අපේ ඇහැට කඳුලක් එකතු කරපු කාරණාවක් බවට පත් වුණා. යම් උපුටා ගැනීම කිහිපයක් කරොත් දුව බඩගිනි කිව්වා මම පාරට ආවා කියලා තමයි තාත්තා කියන්නේ. ගෙදර අවශ්‍යතාවයන් ටික සපුරා ගන්නට බැරුව කැම ටික හොයා ගන්නට බැරුව දරුවෝ බඩගිනි ඉන්නකොට තාත්තේ මට බඩගිනි කියලා දුව කියනවා. ඔහුට ඉවස ගන්නම බැරි තැන දියණියගේ බඩගිනි වාක්‍ය අතට සල්ලි නැති වෙනකොට වෙනද දවස් වලට දුවට කිරි පැකට් එකක් කියලා මේ කියන්නේ මේ කිරි පිටි නෙවෙයි කිරි හදපු කිරි දියර කිරි පැකට් එකක් ගෙනල්ලා දරුවාගේ බඩගින්න නිවනවා කියලා කියනවා. ඒ දවසේදී තාත්තේ කිරි පැකට් එකක් හරි ගෙනල්ලා දෙන්නකෝ කියලා පුංචි දියණිය ඉල්ලනවා. නමුත් ඒ දේවත් කරගන්න මේ තාත්තට ඉඩක් නැති වෙනවා. හෙම්මාතගම නගරයට ආපු මේ තාත්තා බෝඩ්
එකකුත් අරගෙන පාරට ඇවිදිලා විරෝධතාවයක් නිරත වෙනවා තනියම. නමුත් ඔහුට විරෝධතා වාක්‍ය කියන්න වෙන්නේ නැහැ. ඔහු මහා හයියෙන් අඬනවා. තාත්තා කෙනෙක් තරුණයෙක් පාරේ අඬනවා. එතකොට ළඟ ඉන්න පිරිස ඇවිල්ලා මොකද කියලා අහපුවම ඔහු කියන්නේ අනේ මහත්තයෝ මට සාධාරණයක් කළා දෙන්න. මම මේෂන් බාස් කෙනෙක්. සිමෙන්ති ගණන් ගිය නිසා දැන් වැඩ නැහැ. ගෙදර අගකියම් පිරিলা. හරියට කෑමක් බීමක් නැහැ. දරුවෝ කිරි ඉල්ලලා අඬනවා. කිරි පැකට් එකක් ගෙනියනවා. අතේ සල්ලි නැහැ. ඉවසලා බැරිම තැන තමයි මම මේ පාරට ආවේ කියලා කියනවා. මේ විදිහට කඳුළු හලමින් ප්‍රකාශ කරන ඔහුගේ ප්‍රකාශයන් තවත් මේ විදිහට සඳහන් කරනවා. මට ගෙදර තිබුණු ප්‍රශ්නත් එක්ක ඉවසන්න බැරි අවස්ථාවක් ආවා. මම ගෙදර හිටපු ඇඳුම් පිටින්මයි ආවේ. ජීවිතේ එපා වෙලා මහා ගින්නක හිටියේ. අපිට රස්සා නැහැ, සල්ලි නැහැ, බඩු මිල අහස උසට ගිහින් අනේ මහත්තයෝ දරුවා කිරිල්ලා අඬද්දි බඩගින්න කෑ ගහද්දි කොහොමද තාත්තා කෙනෙක් ඉවසගන්නේ? මේ පාලකයෝ ඇයි අපිට මේ තරම් ගින්දර දෙන්නේ කියලා තමයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ කතාව අහගෙන හිටපු මිනිසුන් සහ පොලිසිය නිලධාරීන් ඔහුට අවශ්‍ය ආහාර පාන සහ අවශ්‍ය මුදල් එකතු කරලා ඒ අවස්ථාවේදී ලබා දුන්නා කියලා සඳහන් කරනවා. කොහොම නමුත් නාමල් Tamanගේ දරුවයි බිරිඳයි ඇරලවන්න ගුවන් තොටුපළට එනකොට මේ තාත්තලා පාරෙන්න සිද්ධ වෙලා තියෙනවා මැරෙන්න බැරි නිසා. ওই වගේ තත්ත්වයක් තමයි වර්තමානයේදී පුවත්පතක් අතර ගත්තාම අපිට කියන්න තියෙන ප්‍රවෘත්තීන් බවට පත් වෙන්නේ. ඔය තියෙන කරුණු කාරණා සියල්ලත් එක්ක අපි තවත් ප්‍රවෘත්ති කිහිපයකට යන්න සූදානම් වෙනවා. අර්බුදයට විසඳුම් ලබා සිටියේදී විපක්ෂය ජනතාව නොමග යවනවා කියලා ජනාධිපති මාධ්‍යංශයෙන් නිවේදනයකුත් නිකුත් කරනවා කියලා ඔන්න තොරතුරක් වාර්තා වෙනවා. ඒ අතරතුරේදී ජනාධිපති මාධ්‍යංශයෙන් කියනවා තව දවස් කිහිපයකින් මේ අර්බුදය විසඳන්නට පුළුවන් ඒ සඳහා සියල්ල සූදානම් කියලාත් ලිපි ඉදිරිපත් කරලා තිබෙනවා. මේ පිළිබඳවත් කරුණු කාරණා ගණනාවක් අද දවසේදී ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව කියනවා මාධ්‍ය නිවේදනයක් කරමින් ඉන්ධන ගෑස් ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට සැලසුම් කර අවසන් පවතින තත්ත්වයේ දින කිහිපයක් ඇතුළත විසඳනවා කියලා ජනාධිපති කියනවා කියලා තමයි කියන්නේ. එහෙමනම් ඉතින් අපිට තව දවස් දෙක තුනකින් ඒ විසඳුම් බලා ගන්න පුළුවන් වෙයි. කොහොම නමුත් අපි යලිත් වතාවක් ලංකාදීප පුවත්පතේ ඇතුල් මුල් පිටුවට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ජපානයේ හිටපු අගමැති අබේ ජනරලියක් අමතද්දී වෙඩි තබා මරයි. මේ කාරණාව දිවයින පුවත්පතේනුත් අපි ඔබට ඉදිරිපත් කරා. වෙඩික්කරු හිටපු සෙබලෙක් ටෝකියෝ නුවරදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ මහතා වෙඩි තබා ඊයේ ඝාතනය කරනු ලැබී කියන තොරතුරු තමයි මේ වාර්තා කරන්නේ. හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කරුණේ නාගා නගරයේ ජනතා රැලියකට සහභාගී වෙමින් ජනතාව අමතද්දී කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි මේ ඝාතකයා විසින්ම මේ තුවක්කුව සකස් කරගත්ත තුවක්කුවක් කියලාත් මේ ලිපිය තුළ වැඩිදුරටත් සඳහන් වෙනවා. විරෝධතාවලදී ප්‍රචණ්ඩත්වයේ පා ඇමරිකානු තානාපතිනිය ඉල්ලයි. විරෝධතා පැවැත්වීමේදී ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමී විරෝධතා පවත්වන ලෙස සියලු පාර්ශ්වයන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ක් මහත්මිය ප්‍රකාශ කළයි කියලා තොරතුරක් වාර්තා කරනවා. ශ්‍රී ලංකාව මුහුදුනේ තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට විසඳුම ප්‍රචණ්ඩත්වයේ නොවන බවද ජුලි චන්ක් මහත්මිය ප්‍රකාශ කළා කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. දුම්රිය ගාස්තු 12 වෙනිදා සිට 130කින් නැගී අවම ගාස්තුව රුපියල් 20යි කියලා සඳහන් වෙනවා. අපි කලිනුත් කිව්වා වගේ දැන් මේ ගමන් කරන්න තිබුණු අවම ගාස්තුවක් තිබුණු දුම්රිය ගාස්තුවත් මේ විදිහට ගාණ ඉහළ දමලා තිබෙනවා. ඒ අනුව මේ ලිපිය තුළ තවදුරටත් සඳහන් වෙනවා බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් දුම්රිය ගාස්තුව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය පසුගියදා ලබා දුන් අනුමැතිය අනුව මෙම ගාස්තුව ඉහළ දැමීම ක්‍රියාත්මක කරන අතර සියලුම දුම්රිය මාර්ගවල 3 වෙනි පන්තියේ ගාස්තුව ඇතුළු සියලුම ගාස්තු මේ අනුව ඉහළ යනු ඇති කියලා තමයි සඳහන් වෙන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වල කිහිපයක් අපි ඔබට ඉදිරිපත් කළේ. තවත් සිරස්වල ගණනාවක් තිබෙනවා ඔබට කියන්නට, ඔබට ඉදිරිපත් කරන්නට. ඒ සියල්ලටම ඉඩකඩ තබාගෙන අපි ඊටමත් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙනවා. යලිත් අපේ සියත පත්තරයේ සමගින් බොමුණ ගැහෙනකොට ලංකාදීප පුවත්පතේ සිරස්තල කීපයකට යන්න සූදානම් වෙන්නේ. අද දවසේ ඉදිරිපත් කරන අර්බුදයට විසඳුම් ලබා සිටියදී විපක්ෂ ජනතාව නොමග යවනවා කියලා ජනාධිපති මාධ්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කරා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම බස්නාහිර පොලිස් කොට්ටාස 7කට ඇඳිරි නීතිය කියන කාරණාව පත්තරයේ තියෙනවා. නමුත් අලුත්ම තත්ත්වය මොකක්ද කියන එක ඇඳිරි නීතිය අද උදෑසන 8ට ඉවත් කරනවා කියන කාරණාව අපි ටික වෙලාවකට පෙර ආතුව ඔබට ඉදිරිපත් කළා. ලැබුණු අලුත්ම
විනෝදාත්මක ප්‍රවෘත්තියක් විදිහට. ඊට පස්සේ අපි යන්න සූදානම් වෙනවා තව සිරස්තලයකට. හජ් උත්සවයේ හෙට ලෝපුරා ඉස්ලාම් බැතිමතුන් මහත් බැතින් සමරන හජ් උත්සවය හෙටට යෙදලා තිනවා කියන කාරණාවයි මේ ඉදිරිපත් වෙන්නේ. ඉස්ලාම් දහමට අනුව ලෝ මුල්ම මිනිසා ලෙස සැලකෙන නබිතුමන්ගේ කැපකිරීම හා පරිත්‍යාගය සපිරෙන සිදුවීම් මූලික කරගෙනමින් මෙම දිනය සමරනවා කියලා තවදුරටත් සටහන් කරනවා. අන්තරේ විරෝධතාවයට ඉල්ලූ තහනම උසාවිය ඉවත දමයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍යයන් පිරිසක් කුරුඳුවත්තේ සිට ආරම්භ කිරීමේ නියමිත විරෝධතාවයක් හේතුවෙන් මහජන පීඩාවක් ඇති වන බැවින් ඔවුන් මේ ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළු වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ ප්‍රතික්ෂේප කරා කියලා තමයි සඳහන් වෙන්නේ. IOC තෙල් බෙදීම අත්හිටුවයි සඳුදා සිට යලිත්. ඒ දන්නේ නේද හදිසියෙම මේ විදිහට අත්හිටුවේ. ඒ අතරතුර මේ ලිපිය තුළ තවදුරටත් කියවෙනවා IOC සතුව තෙල් තිබෙනවා, තෙල් හිඟකමක් නිසා නෙමෙයි මේ නැවැත්වීම සිදු කරන්නේ සහ ඒ පිළිබඳව තවදුරටත් වෙන අදහසක් දක්වන්නට සූදානම් නැහැ කියන කාරණාව තියෙනවා. ඉතින් ඒකට අපිට ඊටු ටික හිතා ගන්න තමයි තියෙන්නේ. කළුතර පොහොට්ටු මන්ත්‍රී පින්කම්ගේ ගෙදරකදී අහසට වෙඩි තබා පලා ගිහින් පින්කම් කරන්න ගිහිලත් කරන වැඩ පේනවනේ. අපි දිවෙන්නේ පුවත්පතිනුත් පිටබඳව කතා කරා. මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කතුරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා තමයි මේ පින්කමකට ගිහිල්ලා අහසට වෙඩි තියලා තියෙන්නේ. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව යනු විරෝධතාවය ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව යනු විරෝධතාවය අද කොළඹදී සජබ ශ්‍රී ලංකා නිදහස් පස්සේ ජවිපෙනුත් සහාය කියලා තමයි සඳහන් වෙන්නේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට යන්න කියලා විරෝධතාවය අද කොළඹදී කියලා තමයි මේ කියන්නේ. ඒ සමගම පළවෙනි ශ්‍රේණියට ගැනීම අයදුම් කප්පත් කැඳවීම අගෝස්තු 1ට දික් කරයි. අගෝස්තු 1 වෙනිදා දක්වා ඒ සඳහා ඉඩකඩක් තිබෙනවා කියන එක පළවෙනි ශ්‍රේණියට අයදුම්පත් කැඳවීම අගෝස්තු 1 වෙනිදා දක්වා දික් කරයි කියලා සිරස්තලයක් අද දවසේදී ඉදිරිපත් කරනවා. ඒ සමගම තවත් ඡායාරූප වාර්තාවක් ඉදිරිපත් කරනවා අන්තරේ පාගමන්ට ජල කඳුළු ගෑස් කියලා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයට විරෝධතාවය දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැලණි විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ ආරම්භ කළ විරෝධතාව පාගමන්ට පොලිසිය කොටුව ලංකා බැංකු මාවතේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරලා විසුලුවා හරින්න ගත්ත උත්සාහය පිළිබඳව තමයි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඔය විදිහට අද දවසේදී ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල සඳහන් වෙන්නේ. අපි සූදානම් වෙනවා තවත් කාරණා කිහිපයකට අවධානය යොමු කරන්නට. ගොන් කරත්තෙන් රෝග්‍යයා රෝහලට හිටපු මන්ත්‍රී වෛද්‍ය සියොමෝගන් මුලතිව් නගරයේ විරෝධතාවයක ඉන්ධන අර්බුදයේ හේතුවෙන් රෝගීන් ඇතුළු ජනතාව පීඩාවට පත් වී ඇති බවත් ඉන්ධන අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා දෙන්න ලෙස ඉල්ලා රෝගීකු ගොන් කරත්තයක නංවා ප්‍රතිකාර කරමින් දෙමළ ජාතික සන්ධාන මුලතිව් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සියොමෝහන් මහතා ඊයේ මුලතිව් නගරයේ විරෝධතාවයක නිරත වුණා කියලා අද දවසේදී ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඔය අතරේදී අද දවසේදී මේ සියලුම පුවත්පත්වල වාර්තා කරන තවත් කාරණයක් තමයි අපි කලිනුත් පුවත්පත් කිහිපයක් එක්ක ඔබට ඉදිරිපත් කරපු ඊයේ දවසේදී තරුණයෙකුගේ මිය යාම සම්බන්ධයෙන් පොලිමක් තුළ සිදු කාලගොට්ටියත් එක්ක ඒ අනතුරුදායක තත්ත්වය එහෙම නැත්නම් ඒ කාරණාවත් එක්ක එහුගේ මිය යාම පිළිබඳව දවසේදී ලිපි ගණනාවක් තිබෙනවා. ලංකාදීප ඇතුල් පුවත්පතෙත් සඳහන් කරනවා පොඩි කාලේදීම මව්පියන් නැති වුණා. පුතා රූස්ස ගහක් වෙලා අපිට සෙවන දෙයක් අපි බලාගෙන හිටියා කියලා පුංචි අම්මා කියනවා. මා ගාල්ල තෙල් පොලිමේ ගැටුමින් තරුණයෙකුගේ මිය යාමේ සිද්ධිය පිළිබඳව ඒ විදිහටයි වාර්තා කරන්නේ. ඔය අතරතුර තුම්මන්සල කවිය ඉදිරිපත් කරනවා ලංකාදීප පුවත්පත. ගන්නට නොහැකි වී තෙල් ටික බෙහෙත් ටික නිමනත රටේ ජන ජීවිත විඳින දුක විසඳුම් නොදී ඒ ගැන නිසි විලස දැක පාලකයන් කරන්නේ කල් මරණ එක. ඔව් ඒ කාරණාව නම් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා විශේෂයෙන්ම මේ කල් මරණවයි කියන එක. මේ තියෙන විසඳුම් වලට විසඳුමක් හොයන්න ප්‍රශ්න වලට විසඳුමක් හොයන්නේ නැතුව ඔහේ ඉන්නවා කියලා තමයි හුඟක් තැන්වලදී අපිට දකින්න ලැබෙන්නේ. තුම්මන්සල කවි පන්තියයි ඒ බව අපිට මේ විදිහට කියන්නේ. තලංගම ජයසිංහගේ පලාමල්ල අද දවසේදී ඉදිරිපත් කරන කාටූන් එක ලංකාදීප පුවත්පත. අනුර කුමාර මහත්මයා ඉන්නවා, ඒත් එක්කම පුරවැසියත් ඉන්නවා. පුරවැසිය අහනවා මොකද සර් අනුරගෝ ගමකුත් හදාගන්නද කල්පනාව කියලා. මේ දවස්වල කරන වැඩත් එක්ක ලෑස්ති වෙන්නේ ඒ වගේ එකක්ද කියලා තමයි අද දවසේදී අහන්නේ.
ඒ අතරතුරේදී මේ පෝලිම් පැන තෙල් ගැහිීම පිළිබඳව විවිධ තැන්වලදී සාකච්ඡා වෙනවා, කතා බහ කරනවා. අපි කලින් කතා කරපු මරණය සිදුුනෙත් ඒ වෙනි කාරණාවක් නිසා අද දවසේදී ඒ පිළිබඳව තවත් තැනක සිදුණු සිදුවීමක් පිළිබඳව මෙන්න මේ විදිහටයි ලංකාදීපේ ඉදිරිපත් කරන්නේ. පෝලිම පැන තෙල් ගැහිල්ලෙන් ගල්කිස්ස IOC ෂෙඩ් එක ළඟ කලබගැනියක්. ගල්කිස්ස ගාලුපාර IOC ඉන්ධන පිළුම් මරට ඉකුත් 6 වෙනි දින ඉන්ධන පිළුමත් සමගම ටෝකන් වලට හා අත්‍යවශ්‍ය සේවා කියමින් පැමිණි පුද්ගලයන් දින ගණනක් පෝලිමේ සිටි පුද්ගලයන් පසකට දමා බලහත්කාරයෙන් ඉන්ධන ලබා ගැනීමට යෑමේදී ඇති වූ කලහකාරී තත්ත්වය මත ඒ ඉන්ධන නිකුතු 6 වෙනිදා පස්වරේ සිටම නවතා දමන්න සිදුනා කියලා කියනවා. ඔය කීප දෙනෙක්ගේ ප්‍රශ්නකාරී තත්ත්වයන් වැරදි හැසිරීම හින්දා මිනිසුන්ට තියෙන තෙල් ටික ගහ ගන්නත් ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. විශේෂයෙන්ම මෙතන මේ ඡායාරූපත් එක්කම තියෙනවා පොලිස් නිලැඳුමෙන් සැරසුණු පිරිසක් මෝටර් සයිකල් වල ඇවිදලා මේ ස්ථානයේදී තෙල් ගහ ගන්න උත්සාහයක් පිළිබඳව ওই විදිහට පොලිසිය සහ අපේ හමුදාවේ විරෝධාර රණවිරුවන් බොහෝ දේවල් රට වෙනුවෙන් කරනකොට ජනතාව වෙනුවෙන් කරනකොට කිහිප දෙනෙකුගේ වැරදි හැසිරීම නිසා හුඟක් තැන්වල ප්‍රශ්නකාරී තත්ත්වයන් නැති වෙලා තිබෙනවා. පොලිස්පතිතුමා පහුගිය දවස්වල ප්‍රකාශයක් කරමින් කියා සිටියා මේ සිදුවෙන සිදුවීම් පොලිසියට වීඩියෝ කරන්න තියෙන දුරකථන වලින් ජංගම දුරකථන වලින් හරි කියලා. නමුත් ඉතින් සමහර දේවල් කරන්න වෙන්නේ පොලිසියේම අයව පටිගත කරලා ඉදිරිපත් කරන්න තමයි. ඉතින් මේ වගේ ප්‍රශ්නකාරීත්වයන් එකක් දෙකක් නෙමෙයි හුඟක් දේවල් වාර්තා වුණා බොහෝ තැන්වල. ඒ කරුණු කාරණා ඒ විදිහට තියෙනකොට අපි තවත් සිරස්තල කීපයකට යන්න සූදානම් වෙනවා. දිනමින පුවත්පතේ දිනමින පුවත්පත දවසේදී ඉදිරිපත් කරන සිරස්තල අතර විදුලියට රුපියල් බිලියනයක් ඉදිරි කරන්න මණ්ඩලයේ නම ක්‍රමවේද 3ක් හඳුන්වා දීලා තියෙනවා කියලා පී.කේ බණ්ඩාර වාර්තා කරනවා අද දවසේදී දිනමින පුවත්පතට. ඒ සමගම සියලු දෙනා අරගලයට එකතු වෙන්න සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක් කරනවා කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරන්නේත් දිනමින පුවත්පතමයි. දොඹගොඩ වෙඩි තැබීම පොහොට්ටුව මන්ත්‍රී ලලිත් අල්ලන්න කණ්ඩායම් 3ක් ඒ විදිහට දොඹගොඩදී තිබූ වෙඩි තැබීමේ සිද්ධිය හා සම්බන්ධ කාරණාවට ලලිත් අල්ලන්න මන්ත්‍රී ලලිත් අල්ලන්න කණ්ඩායම් 3ක් යොදවලා ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. පොහොර ප්‍රශ්නය පිළිබඳව පහුගිය දවස් ගණනාවේදීම පුවත්පත් තොරතුරු වාර්තා කරලා තිබුණා. දිනමින පුවත්පත දවසේදී වාර්තා කරනවා ඉන්දිය යූරියා පළමු තොගය අද කොළඹට පැමිණෙනවයි කියන කාරණාව. ඒ ඉතා හොඳ කාරණාවක්. පොහොර ටික ගොවීන්ට ලැබුණොත් මේ මොහොතේදී ඒ ඉතාමත් වටිනා කාරණාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ආහාර අර්බුදයක් පිළිබඳව කතා බහ කරන කාල සීමාවක එයින් මිදෙන්නට නම් වගා කිරීම තමයි කරන්නට ඕන. වගා කරන ගොවීන් පාරට දාලා මිනිස්සුන්ට වගා කරන අනිත් මිනිස්සුන්ට රස්සා කරන්නට වගා කරන්න කියලා සමහරු කියනවා කියලා විවිධ කතා ඉතින් සමාජය තුළ යනවා. ඒ වගේ නැත්තක් නැත්තේමත් නැහැ. අරගලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආශිර්වාද කරනවා මෛත්‍රී මහත්තයා එහෙම කියනවා. හිටපු ජනාධිපතිවරයා ඒ විදිහට ප්‍රකාශ කරනවා අරගලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආශිර්වාද කරනවායි කියලා. අපිට පුළුවන් එතුමා කරපු ප්‍රකාශ පිළිබඳව මේ වෙලාවේදී දැක බලාගෙන ඉන්න තොරතුරු ටිකක් ඔබට කියන්න මේ ඒ සඳහා අවස්ථාව. ඇමතිවරයා ඊයේ පෙරේදා අගමැතිවරයාට ප්‍රහාරයක් එල්ල කළා. මට පේන්නේ මම ප්‍රවෘත්ති සාකච්ඡාවලදීම කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට අගමැති පුටුවේ මාස 3කට වැඩිය ඉඳ හම්බෙන්නේ නැහැ කියලා මම ටිකක් මීට මාසයකට විතර කලින් කිව්වා. ඒ දේ සිද්ධ වෙයි කියලා අපිට දැන් පැහැදිලිව පේනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි සහභාගී වෙන්නේ නැහැ. ඒ මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට මේ සම්බන්ධයෙන් අපිට එච්චර පැහැදිලි ආරාධනයකුත් නැහැ. නමුත් ඒගොල්ලන්ට ආශිර්වාදයේ තිබෙනවා. දැන් මගේ රජයේ කාලේ කොළොන්නාවේ කුණුකන්ද කඩා වැටලා කීප දෙනෙක් මිය ගියා. ඒ වගේම අරණායක විශාල නායෑමක් සිද්ධ වුණා. ඒ වගේම පාස්කු ප්‍රහාරය ඇති වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ුත් මට මොන විදිහේ චෝදනා කළත් ඒ කිසිම චෝදනාවක් පිළිගන්න ලෑස්තිත් නැහැ. මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. මම වැරදිකාරයෙක් නෙවෙයි. ප්‍රභාකරන්ගේ අන්තිම සති දෙකෙත් අවසාන සටනේ මමයි ආරක්ෂක ඇමති හිටියේ කියලා මං හිතන්නේ තම ඔබ කවුරුත් දන්නවා. රටේ නායකයෝ කවුරුවත් රටේ හිටියේ නැහැ. ඔක්කොම රටෙන් ගියා යන්න. මගේ ආණ්ඩුව අතරේ සහ මේ ආණ්ඩුව අතරේ බරපතල වෙනසක් තිබෙනවා. වැඩ කළමනාකරණය සහ සැලසුම් කිරීමක් ප්‍රශ්නයක් ඇතිවීම විට මේ ආණ්ඩුවේ නැහැ. ප්‍රශ්නත් තමන්ම හදා ගන්නවා. තමන්ටම ඒවා විසඳා ගන්න බැරුව ගිහින් තිබෙනවා. අද පුවත්පත්වල තිබෙන අරගලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආශිර්වාද දෙනවා කියන කාරණාවත් එක්ක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඒ අදහස් දක්වීමට අපි අවධානය යොමු කරේ. දැන් යලිත් තවක් දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරනකොට රුසියාවට සම්බාධක දැම්මා ඇමරිකාව
ඒ අනුව ලංකාවටත් මේ යම් බලපෑමක් තියෙනවද කියන කාරණා පහුගිය දවස්වල කතා බහ කරනවා. එතකොට දැන් කියනවා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය රුසියාවට දැමූ සම්බාධක ශ්‍රී ලංකාවට අදාළ නැහැයි කියලා. තෙල් ගෑස් ඔසු නොකඩවා දීමට සැලසුම් හදා අවසන්. විපක්ෂයේ වැඩවලින් රට යලි ආපස්සට යනවා. ජනතාව සැබෑ තත්ත්වය අවබෝධ කරගත යුතුයි. ජනපතිගෙන් තමයි එවැනි නිවේදනයක් ඉදිරිපත් වෙන්නේ. ඔහුගේ ඡායාරූපයත් එක්ක දවසේදී මේ තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පත. ඒ අතරතුරේදී ඕස්ට්‍රේලියාවට පනින්න ගිය 67ක් කල්මුනේදී නාවික දලේ ගයන් කුමාර වීරසිංහ වාර්තා කරන තොරතුරක්. ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් පනින්න ගියපු 67 දෙනෙක් කල්මුනේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියන කාරණාව අපි මේ පිළිබඳව ටිකක් දීර්ඝව පසුගිය දවස් කිහිපේ කතා බහ කරා. ඒ වගේම මේ සහ අදාළ නිලධාරීන්ව සම්බන්ධ කරගෙන තොරතුරු බොයත ගෙනාවා. මේ මොහොතේදීත් ඔබට කියන්න තියෙන්නේ එයයි රට තුල යම් අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා. නමුත් රටින් එළියට යන්නට කියලා මේ වගේ ක්‍රමවේද භාවිතා කරන්නට එපා. ඔබට ජීවිතය අහිමි වෙන්නට පුළුවන්. හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. මේ ජාවාරම් කරුවන් පිරිසක් විසින් මේ සංවිධානාත්මකව යම් දේවල් කරනවා කියලා අපිට ආරංචි වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ වෙනි සිදිපසු එදා සිදු වුණා. මේ විදිහට තමන්ම ගෙන යන්න සූදානම් කරන පිරිස බොහොම අබලන් භාවිතයට ගන්න අපහසු බෝට්ටුවකට නංවලා ඔවුන් මුහුදට ගෙනහිල්ලා දාලා පස්සේ හමුදාවට ආරක්ෂක අංශවලට කියනවා මෙන්න මෙහෙම පිරිසක් මේ වෙලාවේදී රටින් පිට වෙනවා අත්අඩංගුවට ගන්න කියලා. ඉතින් මේ වගේ ක්‍රමන්ත්‍රණකාරී දේවල් වලට අහු වෙන්නට එපා. නීත්‍ය අනුකූල නොවන විදිහට රටින් පිට වෙන්නට. හිතුවක්කාරී පාලනයෙන් කෘෂි රක්ෂණයට පාඩු පිට පාඩු ලක්ෂ 400ක මාසික ලාභය ලක්ෂ 10ට බහැලා අමාත්‍යාංශ ලේකම්ටත් උඩින් ගිහින් සේවකයන්ට රාජකාරී තිත්ත වෙලා කියලා තොරතුරක් වාර්තා කරනවා දින මින පුවත්පත. තවත් සිරස්තල කිහිපයක්ම තිබෙනවා අපිට ඔබට කියන්නට කෙටි විරාමයකට අපි යන්න සූදානම් වෙනවා. ඊට පෙර ආතුව මේ ගෑස් ප්‍රශ්නය පිළිබඳව තොරතුරක් තිබෙනවා. ඒත් ඔබට ඉදිරිපත් කළාම ගියොත් වටීවි 11-12 දිනවල කොළඹට රත 70කින් ගෑස් සිලින්ඩර් 1,40,000ක් රට පුරා නියෝජිතයන්ටත් අඛණ්ඩව ගෑස් ටොන් 3,700ක නැවක් හෙට රටට එනවයි කියලායි වාර්තා කරන්නේ දින මින පුවත්පත. ඒ ප්‍රවෘත්තියත් එක්ක අපි සම්බන්ධතාවය ලබා දෙන්න සූදානම් වෙනවා කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට. ඉන්පස්සේ යලිත් තවක් සූදානම් වූ වුණ ගැහෙන්න සියත පත්තරේ සමගින්. සතියන්තයේ පුවත්පත් සමග යලිත් අපේ සියත පත්තරේ සමගින්. ගෝඨා දිගටම සිටියොත් අර්බුදය දිග්ගැස්සෙවි. ජනතා පිළිගැනීමක් නැහැ. රටේ විශාල වෙනසක් ඕනේ. එම කියන්නේ මාන්ත්‍රේ නාලක ගොඩ හේවා. ඒ සමගම ණය බර වැඩි කිසි රටකට ණය දෙන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම චීනයට හෝ වෙනත් රටකට විශේෂයෙන් එපා. ඇමරිකානු තානාපතිනියයි එහෙම කියන්නේ. කුකුල් මස් බිත්තර තව මාස 3කින් විතර දකින්නට නොලැබෙවි. කුකුල් කොටු භාගයක් වැහිලා බිත්තර නිපැයුම 50%කින් බහැලා සංගම් සභාපති කියයි කියලා කියනවා. ඔය කාරණාත් එක්ක අපි යන්න සූදානම් වෙනවා දැන් කාටුන් කීපයකට අවධානය යොමු කරන්නට. ලංකාදීප පුවත්පතේම ඒතුමා කාටුන් එක තියෙනවා. තලන්ගේ ඒතුමා මෙතන ඉන්නවා මේ ගයක් ඇතුලේ පොතක් බලමින් පුටුවක වාඩි වෙලා ජනාධිපතිවරයා වැඳලා තියෙනවා. ඊට ඉස්සරහින් ඉන්නවා ආරක්ෂක නිලධාරියෙක්. හැබැයි හැඩරුව තියෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ වගේ. තව දේශපාලඥයෙක් ඇවිල්ලා අහනවා මේ අග්‍රාමාත්‍යවරයා කියන නිලධාරියාගෙන් සියලුම දේශපාලන පක්ෂ නවනිදා ආණ්ඩුවට එරෙහිව කොළඹට එනවාලු. අර පුද්ගලයා කියනවා මම ඇර කියලා. ඌ ආරක්ෂා කරන්න ඉන්නේ අර පිටිපස්සෙන් ඉන්න කෙනාව. අනේද කියන්නේ කවියක් තියෙනවා ළඟම. පෝලිම් වලත් දරුවන් බිහි කරති අද ඉන්දන පෝලිමක හරකෙක් තිබුණි බැඳ. පෝලිම වනාහි ජනගත කරන ලද නව සංකල්පයකි ගෝඨා බයගේ හොඳ. පෝලින් සංකල්පය ඒක ඉතා හොඳ දෙයක් කියලා කියනවා ගෝඨා බයගේ. ඊළඟට අපි යනවා තවත් කාටුන් එකට. අංජනගේ කාටුන් උද්දමනයේ 70%ට ඉහළ යන්න පුළුවන්ලු බං. එතකොට කියනවා පුරවැසියා මට තේරෙන්නේ නැහැ කියලා. ගියාම තේරෙයි කියලා කියනවා. උද්දමනයේ 70%කින් ඉහළ ගියපුවාම තේරෙයි. දැන් නම් ඇත්තටම තේරෙන්නේ නැහැ වගේ තමයි මේ සිද්ධ වෙන දේවල් හුඟක් වෙලාවට. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එක. තෙල් ගේන සංස්ථාවේ සල්ලි නැතිලු බං කියලා කියනවා. දවස් ගණන් පෝලිම් වල ඉඳලා රස්තිය ආඩු වෙලා මිනිස්සු තෙල් ගහලා තියෙන්නේ ණයටද? එහෙම තමයි යහන්නේ. ඒක තමයි යහන්න තියෙන්නේ නේද? අගමැතිකම බාර ගන්න සූදානම් කියලා අනුර කුමාර කියනවා. එතකොට
අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාත් එක්ක කියනවා අනුර කුමාරව පෙන්නලා විහිළුවක්වත් තේරෙන්නේ නැහැ. මෙයාට විහිළුවක්වත් තේරෙන්නේ නැහැ කියලා තමයි ඔය කියන්නේ. ඔය විදිහට තමයි මේ කාටූන් එක. ඊට පස්සේ අපි යනවා ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටූන් එකට. සරදම් කාටූන් එකේ කියන්නේ තෙල් නැතුව മന്ത്രിවරු 50ක් ගමේ හිර වෙලාලු. ඇයි අපි විතරද බයිසිකල් වලින් ගොන් කරත් වලින් යන්න ඕනේ? ඔව් ඉතින් එහෙමනේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ නේද? ජනතාව ඒ විදිහට ගියට කමන්නේ අපි එහෙම යන්න ඕනේ නෑ කියලා. අවසාන වශයෙන් අපි තෝරගන්නවා දිවයින පුවත්පතේ Facebook කාටූන් එක ජනතාවගේ අරගලයට ජය වේවා කියලා කියනවා. මාත් මේ කොළඹ යන ගමන් කියලා තමයි කියන්නේ. ඔව් අද ගොඩක් අය සූදානම් කොළඹට එන්න ඇඳිරි නීතිය ඉවත් කරලා තිබෙනවා. අද උදෑසන 8 සිට ඒ කියන්නේ තව විනාඩි කිහිපයකින් ඇඳිරි නීතිය ඉවත් වෙලා එතකොට බොහෝ පිරිසක් කොළඹට එයි කියලා තමයි හුඟක් අයගේ විශ්වාසය තියෙන්නේ. රටේ මිනිසුන් බොහොම මානසිකව අසහනතාවයකටපත් වෙලා මේ තියෙන ප්‍රශ්නත් එක්ක අර්බුදත් එක්ක ආර්ථික ප්‍රශ්න වලට හිර වෙලා ඉන්නවා. අද දවසේ පුවත්පත් බොහොම එක තිබෙනවා වගේ දරුවන්ට කෑම ටිකක් දී ගන්න විදියක් නැති අම්මලා තාත්තලා බොහොම අසරණ වෙලා ඉන්නවා. මේ වගේ තත්ත්වයක් තුළ අද දවසේදී ඒ ජනතාවයි මේ විදිහට අරගලයකට පෙර ගැහෙන්නේ. මේ වෙලාවේදී අපිට අපේ ආරක්ෂක අංශ වලටත් කියන්න තිබෙන්නේ මේ දේවල් කළමනාකරණය කරගන්න එක තමයි වටින්නේ. එහෙම නැතුව කඳුළු ගෑස් ගහලා ප්‍රහාරයන් එල්ල කළා මේ తত্ত্বය දුරදිග යන පසුගිය දවසක 9 වෙනිදාවක කොළඹදී සිදු වුණා වගේ සිදුවීම් මේ 9 වෙනිදා සිදු නොවෙනවා නම් ඒ තමයි වටින්නේ. ඒක නිසා අපි මේ අරගලයට එකතු වෙන ජනතාවගෙන් අපේ ආදරණීයන්ගෙනුත් අපි ඉල්ලන්නේ බොහොම සාමකාමීව මේ අරගලයත් එක්ක එකතු වෙන්න කියන කාරණාව. එහෙම නැතුව ප්‍රචණ්ඩකාරීත්වයත් එක්ක වැරදි ක්‍රමවේදයන් එක්ක අරගලයක් වැරදි තැනකට ගෙන යන්න උත්සාහ කරන්න එපා. ඒන අපහසුතාවයටපත් වෙන්නේ, ඒන් ජීවිත හානි සිදු වෙන්නේ, දේපල හානි සිදු වෙන්නේ ඔබට මට මේ රටේ ජනතාවට. එහි පාඩුවක් විඳ ගන්න වෙන්නේ අපිටමයි. ඒක නිසා මේ අරගලය සාමකාමී අරගලයක් බවට පත් කර ගැනීමෙන් අයිතීන් දිනා ගන්නට මේ අවශ්‍ය ඔබේ ඌමනාව දිනා ගන්නට අපේ ඌමනාව දිනා ගන්නට මේ මොහොතේ පෙළ ගැස්මු කියන කාරණාව තමයි අපිට කියන්න තිබෙන්නේ. එහෙම නැතුව අරගලය වැරදි තැනකට ගෙන යන්නට උත්සාහ කරන්න එපා. අපි නැවත වතාවක් මතක් කරනවා නිලධාරීන්ට බලධාරීන්ටත් ආරක්ෂක අංශ වලටත් මෙය මර්ධනය කරන්න වැරදි ක්‍රමයන් භාවිතා කරන්න එපා. ඒ කළමනාකරණය කරගනිමින් මේ කටයුත්ත කරගන්නට අවශ්‍ය කර සසා දෙන්න කියන කාරණාව. මොකද එහෙම නැති වුණොත් එහෙම පසුගිය දවස්වල සිදුනා වගේ බොහොම කලහකාරී සිදුවීම් එක්ක රටට අපකීර්තියක් ගෙන එන දේවල් සිදු වුණොත් එහෙම මේ මොහොතේ රටට අවශ්‍ය වෙන්නේ ඩොලර් අර්බුදයක ඉන්න වෙලාවක ඒ සඳහා සංචාරක ශිෂ්‍ය වගේ දේවල් දියුණු කරගන්නට අවශ්‍ය වෙලාවක රට තුල ලේ හැලීම් වගේ දේවල් සිදු වුණොත් එහෙම එය අපේ රටටමයි අපිටමයි පාඩුවක් බවට පත් වෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා සියලු දෙනාටම බොහොම ආදරයෙන් මතක් කරනවා මේ උදෑසනයේදී. එහෙමනම් අපි විරාමයකට යන්න සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ අද උදෑසන අපි විශේෂ සාකච්ඡාවකට එහෙම නැත්නම් විශේෂ කතා බහකට විශේෂ ඉදිරිපත් කිරීමකට සූදානම් වෙලා ඉන්නවා කියන කාරණාව අපි මතක් කරනවා. ඒ පිළිබඳව ඉඟි ලබා දෙන්න සූදානම් වෙන්න වැඩේට කලින් බොහොම රසවත් බොහොම ආදරණීය කාරණාවක් බවට මේපත් වේවි. ඒ සමගින් එකතු වෙන්න අපි ඔබට ආරාධනා ලබා දෙමින් සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.